lesson number 6 අපි මේ lesson එකෙන් බලන්නේ Excel වල කොහොමද formulas පාවිච්චි කරන්න කියන එක සම්බන්ධයෙන්. එතකොට ගොඩක් වෙලාවට Excel වල අපිට යම් යම් calculations කරනකොට Excel වලම හදලා දීපු formulas ගොඩක් තියෙනවා. ඒ formulas පාවිච්චි කරලා අපිට බොහොම ලේසියෙන් අමාරු calculations අපිට කරගන්න පුළුවන්. ඒ කියන්නේ manually කරන්න අපහසු ගොඩක් දේවල් Excel වලින් මේ formulas පාවිච්චි කරලා අපිට කරගන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු මේ වගේ ඕගලන්ට නිතරම වැදගත් වෙන formulas කීපයක් සම්බන්ධ. right. මුලින්ම මෙතන දීලා තියෙනවා ළමයින්ගේ ලකුණු නම දීලා තියෙනවා පන්තියක ළමයින්ගේ maths ලකුණු දීලා තියෙනවා science ලකුණු දීලා තියෙනවා english ලකුණු දීලා තියෙනවා මේක මම මකන්නම් මොකද මේක ඇත්තටම මෙතනට අවශ්‍ය නැහැ. right. total කියලා average කියලා columns දෙකක් තියෙනවා. එතන මුලින්ම කියනවා calculate the total marks for each student. මේ හැම ළමයාටම total marks calculate කරන්න. ඒතර අපිට මෙතන මෙන්න මේ මම කියපු මෙන්න මේකිනුත් පුළුවන් auto sum කියන function එකෙන් මේක පාවිච්චි කරලත් පුළුවන්. formula එකකිනුත් අපිට මේ calculation එක කරන්න පුළුවන්. ළමයින්ගේ ලකුණු වල එකතුව ගන්න කියලා කියන්නේ. මම දැන් කියලා දෙන්නම් කොහොමද formula එකක් පාවිච්චි කරලා මේක කරන්න කියලා. ඔයගලන්ට අවශ්‍ය කරන cell එකකින් තිබ්බා මේ fx කියන එක click කරා. මේකට අපිට අවශ්‍ය කරන formula එක තමයි sum කියන function එක. sum කියලා type කරා. go කියන එක type කරන්න. ඒ function එක Excel වල තියෙනවා නම් මෙතන පෙන්නනවා. ඊට පස්සේ මේක okay කරන්න. දැන් අහනවා number. මොකද්ද range එක කියලා එකතු කරන්න ඕනේ. අපි මේක click කරලා මේ ටික select කරලා දීලා enter කී එක press කරා නම් මෙතනට එනවා මේක okay කරන්න එකතු වෙනවා. පේනවා නේද? දැන් ඔයගලන්ට කරන් තියෙන්නේ මේක මෙන්න මෙහෙම පල්ලෙහාට අදින එකයි තියෙන්නේ. දැන් බලන්න ළමයි ඔක්කොටම බොහොම ඉක්මනට එක one shot sum එක calculate කරන හැම ළමයෙක්ගේම ලකුණු වල එකතු. මම ඉස්සරහෙන් දාලා තියෙනවා මොකද්ද මේකට පාවිච්චි කරන්න ඕනේ function එක කියලා. ඔයගොල්ලෝ මේවා කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඉන්ටර්නෙට් එකේ ඕන තරම් හොයාගන්න තියෙනවා. මේ වගේ දේවල් කරන්න පුළුවන් කියන එක දැනගන්න. මේක මතක තියාගන්න මම මේ Excel sheet එක ඔයගන්න මේකේ තියෙන මේවා ලියා ගන්න පුළුවන් අවශ්‍ය නැහැ. ඊළඟට කියනවා calculate the average marks for each student. මේ ළමයි හැම ළමයාටම ලකුණු වල සාමාන්‍ය calculate කරන්න. එහෙනම් මේකට පාවිච්චි කරන එක තමයි average කියන්නේ. මෙතනින් තිබ්බා fx කියන එක click කළා average කියලා type කරලා go කියන එක click කරන්න. average කියන function එක තියෙනවා formula එක okay කරන්න. දැන් මෙතනින් අහනවා මොකද්ද Tamanට average එක ගන්න ඕනේ ලකුණු වල range එක කියලා. මේක click කරා මේ ටික select කරලා දුන්නා. enter press කරා okay click කරා. ලකුණු වල average එක ලකුණු 80යි මේ ළමයි. මේක මෙතනින් මෙන්න මෙහෙම තියලා පහළ drag කරාම ළමයි හැම එක්කෙනෙක්ගේම average එක calculate වෙනවා. ලේසි. හරි. ඊළඟට කියනවා calculate the maximum total marks a student earn. වැඩිම ලකුණු total marks වැඩිම ගත්ත ළමයාගේ කවුද කියලා ඒ ළමයාගේ ලකුණු සංඛ්‍යාව හොයන්න. කවුද කියලා. කියන්නේ වැඩිම ලකුණු සංඛ්‍යාව total marks. එතකොට මේක බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්. දැන් මේක නම් අපිට බලලා හොයාගන්න පුළුවන්. නමුත් හිතන්නකෝ ලකුණු මේ ළමයි 1000ක් විතර ලකුණු කියලා. එතකොට හරි අමාරුයි manually හොයාගන්න. මේ ඇත්තට මම පොඩි data set එකක් දීලා තියෙන්නේ මම මේ කරන දේ හරි කියලා ඔයගන්න පෙන්නන්න. ඔයගන්ට ඒතකොට තේරෙනවා මේකෙන් උත්තරේ ගන්න පුළුවන් කියලා. right. කොහොමද maximum marks හොයන්නේ? අපිට maximum marks ගන්න ඕනේ cell එකෙන් තිබ්බා fx කියන එක click කරා. මෙතන max කියලා type කරා. max. enter. max කියන function එක තියෙනවා. okay කරනවා. okay කරලා අහනවා මොකද්ද මොන range එකෙන්ද කියලා. දැන් total marks වැඩි මේකනේ අපිට ඕනේ. මෙන්න මේ total marks range එක select කරනවා. select කරලා okay කියන එක click කරාන් පස්සේ බලන්න 277 තියෙනවා. 277 තමයි වැඩිම total marks. මේ වගේ minimum marks ඕන නම් min කියන min කියන function එක පාවිච්චි කරලා minimum marks calculate කරන්න පුළුවන්. right. හිතන්නකෝ ඔයගන්ට minimum marks calculate කරගන්න ඕනේ කියලා. ඔයගන්ට අවශ්‍ය කරන cell එකෙන් තිබ්බා fx කියන එක click කරා min minimum කියන එක click කරා okay කරා. ඒ function එක තියෙනවා. මේක okay කරන්න. දැන් අහනවා මොකද්ද minimum ලකුණු calculate කරන්න ඕන range එක කියලා. අපිට ඕනේ total marks වල minimum එක බලා ගන්න. මේ range එක select කරලා දුන්නා. enter click කරා okay click කරා. 132 තමයි total marks වල අඩුම අගය. right. ඊළඟට අපි බලමු count the number of students. මේ ළමයි ගාන count කරන්න ඕන. ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා මෙතන. ඒකට මොකද්ද කරන්නේ? count කියන function. මෙතනට ගියා fx click කරා count count enter. දැන් මේ count කියන function එකෙන් හැමතිස්සෙම count කරන්නේ numeric numbers ඉලක්කම්. ඒක නිසා
අපිට නම් ටික කවුන්ට් කරන්න බෑ. අපි ඉලක්කම් පේලියක් සිලෙක්ට් කරගන්නවා ඒ ළමයින්ගේ නම් වලට ඉස්සරහින් තියෙන. අපිට ඒකෙන් පුළුවන් ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා කවුන්ට් කරගන්න. ගොඩක් අපි Excel පාවිච්චි කරනකොට අර ස්ට්‍රැටජිස් පාවිච්චි කරන්න ඕනේ. අපිට මොකද නම් කැල්කියුලේට් කරන්න බෑ. ඒක නිසා අපි ඉලක්කම් කැල්කියුලේට් කරනවා. නම් කැල්කියුලේට් කරන විදියකුත් තියෙනවා. ඒක පස්සේ කියලා දෙනවා. දැන්ට මෙහෙම බලමු. කවුන්ට් ඕකේ කරා. අහනවා මොනවද කවුන්ට් කරන්න ඕන රේන්ජ් එක කියලා. මම මෙන්න මේ ටික සිලෙක්ට් කරලා දෙනවා. දීලා ඕකේ කරනවා. බලන්න 15ක් ඉන්නවා. 1 2 3 4 5 6 9 10 11 12 13 14 15 ළමයි 15ක් ඉන්නවා. ඒතර ඔය විදිහට තමයි කවුන්ට් කියන ෆන්ක්ෂන් එක යූස් කරන්නේ. ඊළඟට අපි කියනවා කන්ඩිෂන් එකක් එක්ක sum if කියන එක පාවිච්චි කරන්නේ එකතුව ගන්න කන්ඩිෂන් එකක් එක්ක. එතකොට කොහොමද එකතුව ගන්න කන්ඩිෂන් එකක් එක්කලා? දැන් මෙතන දීලා තියෙනවා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගහපු මැච්. පළවෙනි මැච් එක දෙවෙනි මැච් එක මේ වගේ මැච් සංඛ්‍යාව මැච් 50ක් වෙනකන් තියෙනවා. එයා මැච් 50ක් සෙල්ලම් කරලා තියෙනවා. මේ මැච් වලින් සමහර ඒවා ටෙස්ට් මැච් සමහර ඒවා වන් ඩේ මැච්. T කියලා තියෙන ටෙස්ට්, O කියලා තියෙන වන් ඩේ ටයිප් එක. ඊළඟ එයා ගහපු ලකුණු තියෙනවා. දැන් මේකේ කියනවා calculate the total runs scored for this player only the matches he scored above 50, right? දැන් ඔන්න කන්ඩිෂන් එකක්. ලකුණු 50ට වැඩියෙන් ගහපු මැච් වල ලකුණු වල එකතුව ගන්න කියලා. දැන් නිකන් ලකුණු වල එකතුව නෙමෙයි. 50ට වැඩියෙන් ගහපු මැච් වල විතරයි මට එකතුව ගන්න ඕනේ. එතකොට මම මෙන්න මෙතනින් තිබ්බා. ඒකට පාවිච්චි කරන්නේ sum if. fx කියන එකට ගියා sum if කියලා එන්ටර් කරා. sum if කියන ෆන්ක්ෂන් එකේ තියෙනවා ඕකේ එක. දැන් අහන රේන්ජ් එක මොකක්ද රේන්ජ් එක මට මේ sum එක ගන්න ඕනේ රේන්ජ් එක මොකක්ද මට sum එක ගන්න ඕනේ රේන්ජ් එක තමයි මේ ස්කෝර්ස් වල ලකුණු වල sum එක තමයි මට ඕනේ right ඊළඟට අහනවා ක්‍රයිටීරියා එක මොකක්ද ක්‍රයිටීරියා රේන්ජ් එක මොකක්ද ක්‍රයිටීරියා එක ලකුණු 50ට වැඩි වෙන්න ඕනේ greater than 50 එතකොට මොකක්ද sum range එක එකතුව එන්න ඕනේ රේන්ජ් එක මොකක්ද මම මුලින්ම සිලෙක්ට් කරා මට ඕන රේන්ජ් එක ඒ රේන්ජ් එකේ ලකුණු 50ට වැඩි වෙන්න ඕනේ ඊට පස්සේ එකතුව එන්න ඕනේ ඒ රේන්ජ් එකේම ඒ කියන්නේ ලකුණු වලම තමයි එකතුව එන්නත් මම නැවත සිලෙක්ට් කරලා දෙනවා මේ රේන්ජ් එක right දැන් මෙතන ක්ලික් කරලා ඕකේ කරනවා බලන්න 3424යි ලකුණු 50ට වැඩි ගත්ත මැච් වල ලකුණු වල එකතුව 3424 ඒතර sum if ඕන වෙන්නේ අන්න ඒ වගේ කන්ඩිෂන් එකක් තියෙනවා ඊළඟට කියනවා calculate the total runs scored for this player only the matches he scored above 50 in test matches. දැන් මොන condition දෙකක් තියෙනවා. එක condition එකක් නෙමෙයි. දැන් මුලින්ම අපි බැලුවා total ලකුණු හොයන්නේ කොහොමද කියලා sum එක පාවිච්චි කරලා එක condition එකක් තියෙදි sum if condition එකකට වැඩි නම් අපි කියනවා sum if s කියලා. දැන් බලන්න මම මේක කරන්නේ කොහොමද කියලා. එතනට ගියා fx sum if x sum if s තියෙනවානේ ඕකේ කරා දැන් මුලින්ම අහනවා sum range කොයි රේන්ජ් එකේද මට එකතුව අවශ්‍ය කරන්නේ ලකුණු වල ඊළඟට අහනවා criteria range මොකද්ද criteria එක criteria range එකත් මේකමයි criteria එක මට ඕනේ 50ට වැඩි කියන එකනේ මුලින්ම පළවෙනි criteria එක right criteria range එක select කරා දැන් ඊට පස්සේ අහනවා මොකද්ද criteria එක කියලා greater than 50 ලකුණු 50ට වැඩි. දැන් දෙවෙනි ක්‍රයිටීරියා රේන්ජ් එක තෝරන්න ඕනේ. දෙවෙනි ක්‍රයිටීරියා රේන්ජ් එක මොකද්ද? එයාගේ ගැහුවේ ටෙස්ට් මැච්ද ඕවර් මැච්ද කියන්නේ. ලිමිටඩ් ඕවර්ස් මැච්ද කියන්නේ. ඒ රේන්ජ් එක තේරුවා. මේක ක්ලික් කරා. මොකද්ද දෙවෙනි ක්‍රයිටීරියා එක? ටෙස්ට් මැච් වල නහන්නේ T. දැන් මම ඕකේ කරනවා. බලන්න 1581. ලකුණු 50ට වැඩි ගහපු ටෙස්ට් මැච් වල ලකුණු වල එකතුව 1581යි. මේකේ ක්‍රයිටීරියාස් දෙකක් තිබුණා. ඒ වගේම ඊට පස්සේ කියනවා calculate the average runs scored for this player only the match he score above 50. ලකුණු 50ට වැඩියෙන් ගහපු මැචස් වල ලකුණු වල average එක calculate කරන්න. ඉතින් මේකත් හරිම ලේසි එක condition එකයි තියෙන්නේ. එහෙනම් if. එතකොට if average average if sorry තියෙනවානේ average if okay කරා range එක අහනවා මොකද්ද කියලා මට average එක ඕනේ ලකුණු වල scores වල මම මේ range එක select කරා ඊට පස්සේ අහනවා මොකද්ද criteria එක
ලකුණු 50ට වැඩියෙන් ගහපු මැච් වල තමයි මට average එක ඕනේ greater than 50. average range එක මොකක්ද? මට average එක ඕනේ range එක ලකුණු වල average. ඕකේ. බලන්න 107ක් තමයි ලකුණු 50ට වැඩියෙන් ගහපු මැච් වල එයාගේ average. ඊට පස්සේ කියනවා calculate the average runs scored for this player only the match he score above 50 for test match. දැන් criteria දෙකක්. ලකුණු 50ට වැඩියෙන් ගහපු test match වල average එක. ඉතින් අර කලින් වගේමයි average if s. average if s. sorry. average if s කියලා මම ඒක තියෙනවානේ. ඕකේ. දැන් ක්‍රයිටීරියා දෙකක්. මොකක්ද දාන ඇවරේජ් රේන්ජ් එක. මට ඇවරේජ් එක ගන්න ඕනේ මෙන්න මේ රේන්ජ් එක. ලකුණු වල. මොකක්ද ක්‍රයිටීරියා රේන්ජ් එක. ක්‍රයිටීරියා රේන්ජ් එකත් ඒකමයි. මට මේකෙන් තමයි මේ රේන්ජ් මොන රේන්ජ් එකෙන්ද මම ක්‍රයිටීරියා එකක් දෙන්නේ. මේ රේන්ජ් එකට අදාළව. ඊට පස්සේ අහනවා මොකක්ද ක්‍රයිටීරියා එක. greater than 50. ක්‍රයිටීරියා රේන්ජ් 2. දෙවෙනි ක්‍රයිටීරියා රේන්ජ් එක මොකක්ද? ටෙස්ට් මැච් කියන එකනේ මට ඕනේ. ඒතර මැචස් වල වර්ගය. මොකක්ද ක්‍රයිටීරියා එක? ටෙස්ට් මැච්. දැන් ඕකේ කරමු. බලන්න 121.61 තමයි ලකුණු 50ට වැඩි ගහපු ටෙස්ට් මැච් වල යාගේ ඇවරේජ් එක. දැන් කියනවා count the number of times he scored more than 50 runs. ලකුණු 50ට වැඩියෙන් ගහපු වාර ගාන කැල්කියුලේට් කරන්න කියනවා. දැන් මෙතන count if තියෙනවානේ right. අර වගේමයි මොකද්ද රේන්ජ් එක scores. මොකද්ද ක්‍රයිටීරියා එක greater than 50. 32ක් මැච් 32 කියලා ලකුණු 50ට වැඩියෙන් ගහලා තියෙනවා. refer the previous table and count the number of students got more than 50 for maths and science both. දැන් මේ උඩ ටේබල් එක refer කරලා maths වලටයි science වලටයි දෙකටම ලකුණු 50ට වැඩියෙන් ගත්ත ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා අහනවා. එතකොට ක්‍රයිටීරියා දෙකක්. maths වලට 50ට වැඩිය ගන්නත් ඕනේ, science වලට ලකුණු 50ට වැඩිය ගන්නත් ඕනේ. එහෙනම් කොහොමද count කරන්නේ? මම මෙතනට ගියා. count if s. count if s. go. okay කරා. ක්‍රයිටීරියා රේන්ජ් එක අහනවා මොකද්ද ක්‍රයිටීරියා රේන්ජ් එක? maths. මොකද්ද ක්‍රයිටීරියා එක? greater than 50. මොකද්ද ක්‍රයිටීරියා රේන්ජ් 2 එක? science. මොකද්ද ක්‍රයිටීරියා එක? greater than 50. අපිට ඕන තව ක්‍රයිටීරියා රේන්ජ් එකක් දීලා තව ක්‍රයිටීරියා එකක් දෙන්න පුළුවන් ඕනේ. දීලා මේක ඕකේ කරන්න. 9යි. ළමයි 9 දෙනෙක් ඉන්නවා. maths වලටයි science වලටයි ලකුණු 50ට වැඩියෙන් ගත්ත අය. හරි? right. ඊළඟට අහනවා calculate the median run he scored. මේකේ මේ ක්‍රීඩකයාගේ ලකුණු වලින් අහන්නේ මධ්‍යස්ථ ලකුණු සංඛ්‍යාව අහනවා. ඒ කියන්නේ අපි ලකුණු ටික ආරෝහණ ක්‍රමයට පිළියෙල කරලා හරියට මැද ලකුණ බැලුවොත් අන්න ඒක තමයි අපි කියන්නේ මධ්‍යස්ථ. අහනවා මධ්‍යස්ථ ලකුණු මොකක්ද කියලා. අපි මේවා පිළිවෙල කර කර ඉන්න ඕනේ. හරිම ලේසි Excel වල fx මෙන්න මේ median ගාලා සර්ච් කරන්න තියෙනවා. ඕකේ කරා. අහනවා මොකද්ද මොන රේන්ජ් එකේද අපිට මීඩියන් එක ඕනේ කියලා ලකුණු. ඕකේ කරා. 73. ලකුණු ටික ආරෝහණ පිළිවෙලට සකස් කරලා මැද සංඛ්‍යාව බැලුවොත් 73. ඊළඟට find the mode of the runs he scored. mode එක කියන්නේ මාතය. වැඩිම වතාවක් යා ගත්ත ලකුණු ගාන මොකක්ද අහන්න. right. බලමු මේක කොහොමද කියලා හොයාගන්න. fx ගියා mode MOAD MOAD මේක go කියන එක ක්ලික් කරන්න. mode MOOD
මෝඩ් එක මට ඕනේ පොඩ්ඩක් ඉන්න. හරි බලමු පොඩ්ඩක් ඉන්න. MODE mode right තියෙනවා මේ ෆන්ක්ෂන් එක. ඕකේ කරන්න. මට අවශ්‍ය කරන රේන්ජ් එක සිලෙක්ට් කරලා දෙන්න. මේ රේන්ජ් එක. මේකට ගියා. ඕකේ කරා. 105 තමයි යා වැඩිම වාර සංඛ්‍යාව ලබාගත්ත ලකුණ. මම මෙතන පොඩ්ඩක් කරෙක්ට් කරන්න. මෙතන වැරදි MODE වෙනවා. right. හරි. ඊළඟට අහනවා check the rank of the 155 he scored. දැන් කියනවා 155ක් කියලා ලකුණු අරන් තියෙනවා මේ ලකුණු වල එක තැනකදී. මේ 155 ගත්තේ යා කී වෙනියට දාන. ඒ කියන්නේ කී වෙනි වැඩිම ලකුණු දාන යාගේ 155 කියන්නේ. right. එතකොට අපි මේකට කරන්න කලින් අපි පොඩි වැඩක් කරගන්න ඕනේ. මේ ටික ආරෝහණ හරි අවරෝහණ හරි ක්‍රමයට මුලින් හදා ගන්න ඕනේ. සෝට් කරගන්න. එහෙම නැතුව මේක කරන්න බෑ. right. ඒක තමයි මුලින්ම කරන්නේ. මේක සිලෙක්ට් කොපි කරලා මේක සිලෙක්ට් කරලා මම මේක කොපි කරලා මේ මෙතනට පේස්ට් කරගන්න. හරි මේ පේස්ට් කරලා තියෙන්නේ. දැන් මෙතනට පේස්ට් කරලා දැන් මේක මම කරලා තියෙන්නේ මේ අවරෝහණ මෙතනට මම පේස්ට් කරනකොට කියන මම මේ කලින් කරපු එකක් තියෙන්නේ. right මෙතනට පේස්ට් කරගන්න. මෙතනින් මේක සිලෙක්ට් කරලා control C මෙතනට ඇවිල්ලා control V right. දැන් මම මොකද්ද කරන්නේ මේ මැද තියෙන මේ ලයින් එක අයින් කරගන්න හැමතිස්සෙම. දැන් මට පුළුවන් මේක sort කරගන්න. මම මේක සිලෙක්ට් කරලා මෙතන තියෙන sort and filter කියන option එකට ගිහිල්ලා sort largest to smallest හරි smallest to largest හරි මම largest to smallest වැඩි මේක ඉඳන් අඩු මේකට sort කරනවා. sorry මේක සිලෙක්ට් කරලා මේ ටික sort and filter custom sort කරන්න ඕනේ මොකට අනුවද මට sort කරන්න ඕනේ score එකට අනුව largest to smallest okay දැන් වැඩි මේක ඉඳන් අඩු මේකට sort වෙලා තියෙනවා දැන් මේක නම් පොඩි ඉලක්කම් සංඛ්‍යාවක් ඉඳන් අපිට බලන්න පුළුවන් 155 තියෙන කී වෙනිටද 1 2 3 4 5 වෙනිට බලමු මේ උත්තරේ එයිද කියලා දැන් මට ඕනේ මේකේ rank එක හොයාගන්න හරිද right දැන් මම මොකද කරන්නේ rank කියන feature එක මම පාවිච්චි කරනවා function එක fx click කරා rank තියෙනවානේ okay කරා දැන් අහනවා මොකද්ද මට අවශ්‍ය කරන්නේ මොන ලකුණද නම්බර එක කොයිකේ rank එක හොයන්නද 155 මම ඒ cell එක select කරලා දෙන්න 155 හරි ඊට පස්සේ අහනවා reference range එක මොකක්ද අහන කොයි රේන්ජ් එකෙන්ද අහනවා ඒක කී වෙනිට තියෙනවද කියලා හොයලා දෙන්න ඕනේ. right. මම මේ රේන්ජ් එක සිලෙක්ට් කරා. දැන් අහන ඕඩර් එක. මේක බලන්න මේක ක්ලික් කරපු ගමන් පේනවා is a number rank in the list sort descending. ඒ කියන්නේ අඩු එකේ ඉඳන් වැඩි එකට sort කරලා දෙනවා මෙතනට බිංදුව දෙන්නලු. එහෙම නැත්නම් මොකක් හරි ඉලක්කමක් දෙන්න. එක දෙන්න. හරි. දැන් මම මේක sort කරලා දෙන්නේ වැඩි එකේ ඉඳන් අඩු එකටනේ. descending. එහෙනම් මම මෙතන බිංදුව දෙන්න ඕනේ. මම මේක ascending sort කරලා තිබුණා නම් ඒ කියන්නේ අඩු එකේ ඉඳන් වැඩි එකට මෙතනට මම 1 දෙන්න ඕනේ. ඊළ ඕකේ කරනවා. බලන්න උත්තරේ 5 වෙනියට තමයි 155 කියන ලකුණ වැඩිම ලකුණ වෙන්නේ. ඊළඟට අහනවා check the standard deviation of the runs he scored. මේ ලකුණු වල මධ්‍යස්ථ අපගමනය හොයන්න කියන. ඒ කියන්නේ මධ්‍යස්ථේ ඉඳන් කොච්චරක් මේ ලකුණු වෙනස් වෙලා තියෙනවද කියලා. ඔයගොල්ලෝ ස්ටැටිස්ටික් පොතක් කියලා බලන්න මධ්‍යස්ථ අපගමනය කියන්නේ මොකක්ද කියලා. standard deviation කියන එක. ඒකත් මේකෙන් හොයන්න පුළුවන් බොහොම ලේසියෙන්. ස්ටැටිස්ටික් වල බොහොම ප්‍රසිද්ධ වචනයක් මේ standard deviation කියන එක. STDEV. STDEV standard deviation. go. තියෙනවනේ STDEV. ඕකේ කරා. range එක select කරලා දුන්නා. ඕකේ කරා. මේක තමයි standard deviation එක.
හරි. ඊළඟට ඔයගන්ට තව ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි මෙන්න මේක. ගොඩක් වෙලාවට ඔයගන්ට හම්බ වෙනවා ළමයින්ගේ නම්. ෆස්ට් නේම් එක තියෙනවා එක ලිස්ට් එකක. ඊට පස්සේ සෙකන්ඩ් නේම් එක තියෙනවා තව ලිස්ට් එකක. නැත්නම් වාසගම තියෙනවා තව ලිස්ට් එකක. හිතන්නකො නම් 1000ක් විතර තියෙනවා කියන ඕගන්ට මේකේ ළමයාගේ ෆුල් නේම් එක ගන්න ඕනේ. නම් 3ක් තියෙන්නත් පුළුවන් සමහරක්. දැන් මෙතන නම් 2යි. එතකොට මේක ඔයගොල්ලෝ කරනවා නම් කරන්නේ මේක කොපි කරලා මෙතනට ගන්නවා ආයි මේක කොපි කරලා මෙතනට ගන්නවා. කොහොම 1000ක් කරන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා. මේකට ෆෝමියුලා එකක් තියෙනවා. මෙන්න මේ ෆෝමියුලා එක. කොන්කන්කේට් කියන ෆෝමියුලා එක. මෙන්න මේ. රයිට්. හරි. අපි බලමු කොහොමද මේක යූස් කරන්න කියලා. මෙතනට මං ගියා. fx වලට ගියා. මෙතන කොන්කන්කේට් කියන එක සර්ච් කරලා බලන්න තියෙනවා. ඕකේ කරා. දැන් අහනවා මොකද්ද text 1 එක කියලා. මට ඕනේ මෙන්න මේ. ඊට පස්සේ අහනවා මොකද්ද text 2 එක කියලා. චුට්ටක් මට කලින් පොඩි වැඩක් කරන්න ඕනේ. මේ කැන්සල් කරනවා. මෙතන දැන් ඔයගොල්ලෝ මේ දෙක එක්කහුව කරාම මේ දෙක එක්කහුව වෙනවා. එතකොට ස්පේස් එකක් නැතුවයි එක්කහුව වෙන්නේ. මොකද මේක මුලින්ම පටන් ගන්නවා මේ සෙල් එකෙත් මේක මුලින්ම පටන් ගන්නවා. ඒක නිසා ඔයගොල්ලෝ මුලින්ම කරන්නේ මේකට පොඩි ස්පේස් එකක් දෙන්න ඕනේ මේ හැම නමකටම. මේකට දීලා තියෙන්නේ මේකට දීලා තියෙන්නේ මේකට දීලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ මේ දෙක එක්කහුව කරාම මේ ස්පේස් එකත් එක්ක තමයි නම් දෙක එක්කහුව වෙන්නේ. ඒතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මම දැන් මෙතනට ගියා fx කියන එකට ගියා concatenate okay අහන ෆස්ට් නේම් එක මොකක්ද කියලා මම මේක දෙනවා ඊට පස්සේ මේක okay කරනවා සෙකන්ඩ් නේම් එක මොකක්ද අහනවා මේක දෙනවා මෙතනට යනවා මම okay කරනවා බලන්න මේ ඔටෝමැටිකලි නම් දෙක එක්ක අහු වෙනවා right ඊළඟට කියනවා මේ නම් දෙකක් තියෙනවා මේක සෙපරේට් කරන්න ඕනේ මෙතන මම අස්සර ගන්නම් පොඩ්ඩක් මේක මෙහෙම නෙමෙයි තියෙන්න ඕනේ සම්පූර්ණ නම තියෙන්න ඕනේ හිතන්නකෝ මම මේ ටික අරන් කොපි කරන්නම්කෝ මෙතන right control C මෙතනට ආවා paste special මට values විතරයි ඕනේ right දැන් මේ නම තියෙනවා සම්පූර්ණ නම මට මේක කොටස් දෙකකට මේක කැඩෙන්න ඕනේ first name එක සහ second name එකට කඩා ගන්න. එතකොට කොහොමද කරන්නේ? ඒකට තියෙන option එක තමයි data කියන tab එකට ගියාම ඒකේ තියෙනවා text to column කියලා option. බලමු මේක කරලා මම මෙතනින් තියෙනවා මුලින්ම මගේ මේක data කියන option එකට යනවා. මේකේ තියෙනවා text to column. මේක මුලින් select කරන්න ඕනේ. මේක select කරනවා. data වලට ගියා text to column. දැන් මේකේ මුලින්ම ඔයගොල්ලෝ select කරන්න මේ delimit කියන්නේ. ඊට පස්සේ next. අහනවා මේ ටික මෙහෙම තියන්න. මොකුත් කරන්න ඕනේ නැහැ. column data format general. මොකද්ද format එක කියලා general තියෙන්නේ. ඊට පස්සේ චුට්ටක් ඉඳන් බලමු මේක කොහොමද කරන්න කියලා. හරි අපි බලමු. දැන් මම මේක කරාට මට ඕන කරන එක උත්තරේ ගන්න හම්බුන්නේ නැහැ. මම කිව්වා ඔයගලන්ට කලිනුත් මේවා ෆෝමැට් කරන එකේ තියෙන වැදගත්කම. අපි බලමු මේක ටෙක්ස්ට් ෆෝමැට් එකකින්ද ෆෝමැට් කරලා තියෙන්නේ කියලා මේ අකුරු තියෙන එක. ඈ ජෙනරල් තියෙන. අන්න එකයි ප්‍රශ්නේ. මම මේක මුලින් ටෙක්ස්ට් වලට ෆෝමැට් කරන් ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් අකුරු ටයිප් කරාම ටෙක්ස්ට් ෆෝමැට් එකෙන් තමයි තියෙන්නේ. නමුත් මෙතන මම කොපි කරලා ගත්ත හින්දා ඒක ජෙනරල් ෆෝමැට් එකෙන් ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ ටෙක්ස්ට් ෆෝමැට් එකට ගන්න ඕනේ. නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඕකේ කරා. දැන් බලන්න මෙතන අපිට පුළුවන් වෙයි මේ දේ කරගන්න. මම මෙතනින් ක්ලික් කරා. data වලට ගියා. text to column. මුලින්ම මේක සිලෙක්ට් කරන් ඉන්න ඕනේ. දැන් text to column. දැන් මෙතන delimit කියන option එක සිලෙක්ට් කරලා next ක්ලික් කරන්න. දැන් අහනවා මේවා මොකකින්ද වෙන් කරලා තියෙන්නේ කියලා. මේ දෙක. tab එකෙන්ද space එකෙන්ද comma එකෙන්ද මොකෙන්ද කියලා. මම දෙනවා space එක දෙනවා. දීලා මම next ක්ලික් කරනවා. මොකද මේ space එකකින් මේ දෙක වෙන් වෙලා තියෙන්නේ. මම next ක්ලික් කරනවා. දැන් අහනවා මෙතන general ඒ ටික හැම තියන්න. කොතනට දානවා destination මේ ටික ඕනේ උත්තරේ. මම මෙතනින් select කරලා දෙනවා මට උත්තරේ ඕනේ මෙතනට.
මෙතන ක්ලික් කරනවා. finish. දැන් බලන්න. නම් දෙක ඔටෝමැටිකලි කැඩෙනවානේ. first name එකයි surname එකයි කැඩිලා columns දෙකකට ආවා. ඔය විදිහට තමයි අපි මේ data text to column කියන feature එක පාවිච්චි කරලා එකට තියෙන නමක් columns දෙකකට වෙන් කරගන්නේ. හරි. ඊළඟට මේක බොහොම වැදගත් එකක් Excel වල තියෙන කොහොමද මේ if function එක use කරන්න කියලා අවශ්‍ය වෙන තැන්වලදී. දැන් මෙතන දීලා තියෙනවා ළමයින්ගේ නම් දීලා තියෙනවා. subject maths science english වල ලකුණු දීලා තියෙනවා. total එක දීලා තියෙනවා. average එක දීලා තියෙනවා. දැන් මෙතන කියනවා create a column and give the following considering average marks. average marks consider කරලා මෙන්න මේ දේ කරන්න. මොකද්ද කියන්නේ? ලකුණු 50ට වැඩිය average ලකුණු වරන් තියෙනවා නම් pass. එහෙම නැත්නම් ළමයා fail. මේ වගේ එකක් කොහොමද අපි ටක් ගාලා results column එක results දෙන්නේ. මම මෙතනට ගියා fx කියන එක ක්ලික් කරා. අපිට ඕන කරන function එක තමයි if function එක. මම enter කරා if කියන එක තියෙනවා. okay කරා. හැමතිස්සෙම criteria එකක් condition එකක් තියෙනවා නම් if function එක තමයි පාවිච්චි කරන්නේ. right. දැන් අහනවා මොකද්ද logical test? මට ඕන කරන්නේ මේක. මේක විශාලයි නම් ලකුණු 50ට වැඩිය average marks ඒ ළමයා pass. මං කියපු දේ true නම් pass. ඒක false නම් වැරදි නම් ඒ ළමයා fail. කියන්නේ 50ට වැඩි නම් pass එහෙම නැත්නම් fail. මම මේක okay කරනවා. බලන්න මේ pass කියලා. දැන් මේක මම පහළට ඇද්දාම pass fail auto calculate වෙනවා. මේ ළමයා fail. මොකෝ average marks 50ට අඩුයි. මේක ලේසි. මෙන්න මේ ඊළඟ එක චුට්ටක් අමාරුයි මතක තියාගන්න. නමුත් මම ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. grade calculate කරන්න. දැන් මෙතනදී කියනවා create a column called grades and give the following considering average marks. 75ට වැඩි නම් A average එක. 65ට වැඩි නම් B. 55ට වැඩි නම් C. 45ට වැඩි නම් E S. 35ට වැඩි නම් E. 35ට අඩු නම් fail. තමයි මුලින්ම කරන්නේ අර if function එක පාවිච්චි කරලා මම දන්න විදිහට formula එක මම function එක හදා ගන්නවා. formula එක පාවිච්චි කරනවා. මේක ක්ලික් කරනවා if කියන එක select කරලා okay කරනවා. දැන් මම දන්න දෙයක් තියෙනවනේ මොකද්ද? right. මම දන්නවා average marks දැන් 75 මුල මේක මම ඒක ගන්න. වැඩි නම් 75ට වැඩිය මේ ළමයට මොකක්ද තියෙන්න ඕනේ? A. එහෙම නැත්තම් මම මෙතන දැන්ට දා ගන්නවා මගේ එන්න ඕනේ අන්තිම එක. මොකද්ද? fail. දැන් okay කරනවා. දැන් criterias දෙකයි තියෙන්නේ. 75ට වැඩි නම් A අකුරක්. එහෙම නැත්තම් fail. අනිත් ඔක්කොම fail. දැන් මට ඕනේ එහෙම නෙමෙයි. 75ට වැඩි නම් A, 65ට වැඩි නම් B, 55ට වැඩි නම් C, 45ට වැඩි නම් S, 35ට වැඩි නම් E, එහෙම නැත්නම් fail වෙන්නයි. දැන් මම කරන්නේ මේකේ මෙන්න මේ ටික මම copy කරලා ගන්නවා මෙන්න මෙතනට වෙනකම් මේ කමාවට වෙනකම්. අරගෙන මේක copy කරලා මේක paste කර කර යනවා. මම පෙන්නන්න මෙතනට මම paste කරනවා. මෙන්න මෙතනට paste කරනවා. කරලා control V ගහලා paste කරනවා. දැන් මෙතන පොඩ්ඩක් මම හදනවා. 75ට වැඩි නම් A දුන්නේ. 65ට වැඩි නම් B. ආයි අරක මේ කමාවට එහා පැත්තෙන් paste කරනවා. 55ට වැඩි නම් C. ආයි මෙතනින් paste කරනවා. 45ට වැඩි නම් S. ආයි මෙතනින් paste කරනවා. 35ට වැඩි නම් E. මේ දෙක වෙනස් කරන් යනවා මේ. එකම දේ කරන්නේ. එහෙම නැත්තම් fail. F. දැන් මෙතන වරහන කොළ පාට තියෙන්නේ. වරහනක් සම්පූර්ණ වෙන්න මේ පටන් ගත්ත වරහනේ පාටම එන්න ඕනේ. මෙතන බ්‍රැකට් එක ඕපන් කරලා තියෙන කළු පාටින් ඉවර වෙන්න ඕනෙත් කළු පාටින්. දැන් මම වරහන් දාන්න යනවා. එකක් දැම්මා නැහැ. දෙකක් දැම්මා නැහැ තාම. තුනක් දැම්මා නැහැ. හතරක් දැම්මා. අන්න වරහන කම්ප්ලීට්. දැන් මම enter press කරනවා. බලන්න මේ. දැන් මේ ළමයා 55ට වැඩි එක්ත C. මේක පහළට දැන් ගියාම automatically grades calculate වෙනවා. ඔය විදිහට කරන්න බොහොම ලේසියෙන් ඔක මතක තියාගන්න පුළුවන්. ඒතර මතක තියාගෙන ඉන්න ඕනේ මේක මෙන්න මේ කරන විදිහ මතක තියාගන්න පොඩ්ඩක්. right. දැන් අලුත් දෙයක් කියලා තියෙනවා. ආයිත් ළමයි ලකුණු ටික දීලා තියෙනවා. දැන් කියන්නේ create a column called result 1 and give as following considering the subject marks. subject marks consider කරලා දැන් අපිට කියනවා මේ දේ කරන්න කියලා. මොකද්ද? maths වලටයි science වලටයි ඉංග්‍රීසි වලටයි තුනටම 50ට වැඩි නම් pass. එහෙම නැත්නම් fail. දැන් වෙනස් දෙයක් කියන්නේ. subject තුනට මේකටයි 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 තුනටම 50ට වැඩි නම් තමයි pass වෙන්නේ. මම මෙතනට ගියා. අපි දන්න එක පාවිච්චි කරනවා. if මේක විශාලයි 50 නම් pass.
එහෙම නැත්නම් fail. මම මේක ඕකේ කරනවා. දැන් මට මෙතන ඕන කරන්නේ මේකයි තුනම 50ට වැඩි වෙනවා. එහෙනම් අපි මෙතනදී පාවිච්චි කරන්නේ n කියන ෆෝමියුලා එක n කියන ෆන්ක්ෂන් එක. ඒතර මම කොහොමද ඒක ගන්නෙ? මෙන්න මෙතනට ගිහිල්ලා මම n කියන එක ටයිප් කරන්න ඕනේ. a n d දාලා වරහනක් මම ඕපන් කරනවා. දැන් මෙන්න මෙතනට ඊට පස්සේ මම දීගෙන යනවා n d 126 මේක 50ට වැඩි නම් පාස් එහෙම නැත්නම් ෆේල්. දැන් n කියන එක දැම්මනේ n කිව්වන් පස්සේ මෙතන අපිට අවශ්‍ය කෙන ටික ඔක්කොම දෙන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනට ගිහිල්ලා මේ කමාවෙන් එහාට ගිහිල්ලා මේක විශාලයි 50 කියලා දෙනවා. ආයි කමාවක් දෙනවා. ඊට පස්සේ මේකට එනවා. ඉංග්‍රීසි මාක්ස් උත් විශාලයි 50. දැන් මම වරහන වහන්න ඕනේ. නැත්තම් බෑ. මොකද මේ n කියන එකට තමයි මේ ටික ඔක්කොම පොදු. right? දැන් වරහන වහුවාම මේ පිටිපස්සේ වරහන් දෙක කළු පාට දෙන හින්දා හරි වැඩේ. මම චුට්ටක් බලමු කොතනක හරි චූටි දෙයක් වැරදිලා තියෙනවා. දැන් කමාවක් වෙනවනේ මම හිතන්නේ. හරි බලන්න මේ පාස් ෆේල් කැල්කියුලේට් නෝ මේ ළමයා මේකට 65යි මේකට 70යි දෙකම 50ට වැඩි. හැබැයි මේක 50ට අඩු හින්දා ෆේල්. මොකද මේකෙදි කියන්නේ මේ විෂයන් තුනටම 50ට වැඩි වෙන්න ඕනේ. හරි. අපි ඊළඟ එක බලමු. මොකද්ද? O. Create a column called result 2 and give as follows considering subject marks. maths hari science hari english වලට hari තුනෙන් එකකට hari 50ට වැඩි නම් pass එහෙම නැත්නම් fail. අර end එක වගේම තමයි අපි O function එක පාවිච්චි කරනවා මෙතනදී. අපි මොකද කරන්නේ? done එකෙන් පටන් ගන්නවා if එකෙන්. if මේක විශාලයි 50 නම් pass එහෙම නැත්නම් fail. දැන් මම මේක පාවිච්චි කරලා මෙතනට O එක දානවා and දැම්ම වගේම OR වරහනක් ඕපන් කරනවා. මේක විශාලයි 50, O මේක විශාලයි 50, මේක විශාලයි 50 වරහන වැහුවා කමාවක් දැම්මා ඔච්චරයි ඕකේ කරා. පාස්. දැන් බලන්න හැමෝම වගේ පාස්. මොකද මේ හැමෝම එක විෂයකට හරි 50ට වැඩියෙන් අරන් තියෙනවා. ඒතර ওই විදිහට තමයි අපි n සහ o කියන ෆන්ක්ෂන්ස් දෙක පාවිච්චි කරන්නේ Excel වල. දැන් මෙතන තව දෙයක් ඔයගොල්ලන්ට කියලා තියෙනවා count and see how මෙතන ළමයි ටිකගේ නම් දීලා තියෙනවා ලකුණු දීලා තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? මේකේ තියෙන්නේ නම් විතරයි. මේකේ තියෙන්නේ ලකුණුයි නළුයි කලවමේ දෙකම. දැන් කියනවා count and see how many student marks you got. දැන් අපිට count කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා අපිට පුළුවන් ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා කැල්කියුලේට් කරන්න. හැබැයි ඒකට අපිට මෙතන ඉලක්කම් තියෙන්න ඕනේ. මෙතන ඉලක්කම් නැතිකොට අපිට මේක කැල්කියුලේට් කරන්න බෑ. මොකද මේවා තියෙන්නේ අකුරු. දැන් අපි count කියන එක පාවිච්චි කරොත් එහෙනම් මොකද වෙන්නේ? මේ නියුමරික් ටික විතරයි කැල්කියුලේට් වෙන්නේ. මේ නම් කැල්කියුලේට් වෙන්නේ නැහැ. හරි. එතකොට අපිට ෆන්ක්ෂන් එකක් තියෙනවා count all කියලා. මේ නම් සහ ඉලක්කම් දෙකම කැල්කියුලේට් කරන්න නම් count a කියන එකෙන් අපිට පුළුවන්. බලමු කරන්න පුළුවන්ද කියලා. count a. ඕකේ කරනවා. go තියෙනවා. ඕකේ කරා. දැන් අහනවා මොකද්ද range එක කියලා. ක්ලික් කරා. මම ඕකේ කරා. බලන්න 13 ආවා මේ. ඒ කියන්නේ 90 ඉලක්කනේ දෙකම කැල්කියුලේට් කරනවා එකේ. මම count කියන විතර පාවිච්චි කරලා මොකද වෙන්නේ කියලා මෙතන. count කියන විතර මම පාවිච්චි කරලා බලනවා. දැන් මොකද වෙන්නේ? 11 ඇවිල්ලා තියෙන්නේ. ඇයි ඒ? numeric values ටික විතරයි අරන් තියෙන්නේ. මේ නම් අරගෙන නැහැ. එහෙනම් 90යි ඉලක්කෝනි දෙකම තියෙනවා නම් අපිට පුළුවන් count a කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා අපිට කැල්කියුලේට් කරන්න. නම් විතරක් ඉලක්කම් විතරක් තියෙනවා නම් count කියන ෆන්ක්ෂන් එක. දෙකම තියෙනවා නම් count a. නම්
විතරක් තියෙනවා නම් ඒත් අපි පාවිච්චි කරන්නේ count a function එක තමයි පාවිච්චි කරන්නේ. මොකද count a කිව්වහම එකකින් කියන්නේ count all numeric සහ letters දෙකම calculate කරනවා එතනදී. හරි එහෙනම් ඔයගොල්ලෝ මේ lesson එකකින් ඉගෙන ගත්තා කොහොමද Excel වල වැදගත් functions නැත්නම් formulas පාවිච්චි කරන්න කියලා. ඔයගන්ට ගොඩක් වැදගත් වෙන formulas ටිකක් තමයි මම කියලා දුන්නේ. මීට අමතරව ගොඩක් formulas තියෙනවා Excel වල. ඔයගන්ට ස්පෙෂලි ඉන්නකොට මේවා try කරලා බලන්න පුළුවන්. මේවා තමයි ගොඩක්ම Excel වල වැදගත් වෙන formulas කියලා මම හිතන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ මේ ටික දැන් try කරලා බලන්න. Thank you.